මේ ඒ නිසා දැන් අපි කතා කරගත්ත විදිහට අද අපි දියමන්ති මාලයේ සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට අපි ලියමු සම්පූර්ණ විචාරයක්. right? ලියන්න පටන් ගමු. දාගන්න මාතෘකාව මෙන්න මෙහෙම. ලියන්න දියමන්ති මාලය නැතිවීමට පෙර 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 සපුමාල් පන්ති ඉන්නවා නම් ඒ ඉදිරියට ඉන්න මේ ස්ටේටස් පේනවා මේ ස්ටේටස් දාන්න බෑ පන්තින් ලාව දියමන්ති මාලය නැතිවීමට පෙර සිහින ලෝකයක ජීවත් වූ මැටිල්ඩා සිහින ලෝකයක ජීවත් වූ මැටිල්ඩා සිහින ලෝකයක ජීවත් වූ මැටිල්ඩා දියමන්ති මාලය නැතිවීමට පෙර සිහින ලෝකයක ජීවත් වූ මැටිල්ඩා 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 පසුව සැබෑ ලෝකයේ කටයුතු කළ ආකාරය 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 පැහැදිලි කරන්න පැහැදිලි කරන්න පැහැදිලි කරන්න පැහැදිලි කරන්න right අපි ලියන්න පටන් ගමු මෙන්න මෙහෙම ලියන්න දිග කතාව නව කතාවක් ලෙසත් දිග කතාව නව කතාවක් ලෙසත් දිග කතාව නව කතාවක් ලෙසත් කොට කතාව කෙටි 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 කතාවක් ලෙසත් බොහෝ ඇත්තෝ හඳුන්වති 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 නමුත් එය
එය අතිශය සාවද්ද මතයකි. එය අතිශය සාවද්‍ය මතයකි. එය අතිශය සාවද්‍ය මතයකි. මන්ද 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 නවකතාවක් සහ කෙටි කතාවක් යන්න තෝරා බේරා ගැනීමට නවකතාවක් සහ කෙටි කතාවක් තෝරා බේරා ගැනීමට නවකතාවක් සහ කෙටි කතාවක් තෝරා බේරා ගැනීමට නවකතාවක් සහ කෙටි කතාවක් තෝරා බේරා ගැනීමට අශ්මික හරි මං වගේ පණ්ඩිය දැක්කා. නවකතාවක් සහ කෙටි කතාවක් යන තෝරා බේරා ගැනීමට ඊට වඩා දැන් මේ අහන්න අද සම්පූර්ණ අපි මේ ਵਿਚාරයට තමයි කාලය වැය කරන්නේ. හරිද? මොකද මේ වගේ පාඩමකින් විචාරයක් ලියන්න ඕගොල්ලෝ ඉගෙන ගන්න එපා. එතකොට සම්පූර්ණ අපි ලොකු පරාසයක ලියනවා සහ මම ඒ වෙලාවට මට මතක් වෙන තව එක කෑලිම්ම කියයි මගේ අත්දැකීම් කියයි. එහෙම අපි යමු. නවකතාවක් සහ කෙටි කතාවක් යන තෝරා ගැනීමට මීට වඩා වෙනස් සහ මීට වඩා වෙනස් සහ මීට වඩා වෙනස් සහ ගැඹුරු සෛද්ධාන්තික ක්‍රමයක් මීට වඩා වෙනස් සහ ගැඹුරු සෛද්ධාන්තික ක්‍රමයක් ගැඹුරු සෛද්ධාන්තික ක්‍රමයක් පවතී 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 විනාඩියක් කොහොමින් ළමයි සෛද්ධාන්තික ක්‍රමයක් පවතී විශේෂයෙන් මාව පැහැදිලිව පේනවද ළමයි විශේෂයෙන් මාව පැහැදිලිව පේනවද මේ විශේෂයෙන් කියන්නේ ලියන්න ඕන එක මාව පැහැදිලිව පේනවද කියලා පොඩ්ඩක් මට කියන්න විශේෂයෙන් පේනවද ඔව් පේනවා හරි හරි විශේෂයෙන් ඔව් මම පොඩ්ඩක් අතන ලයිට්ස් අඳුරු කරා ලක්ෂාන් මේ ක්‍රෑන් ඉතින් නේද පොඩි අඳුරක් තියෙන්නත් උන්ට වඩා පොඩි අර රෑ කියන ෆීල් එකෙන් එතකොට හරි විශේෂයෙන් නවකතාවක් යනු
නවකතාවක් යනු විශේෂයෙන් නවකතාවක් යනු අඳුරු කියනනේ අපොඩේ විශේෂයෙන් නවකතාවක් යනු එක් චරිතයක් හෝ චරිත කිහිපයක් එක් චරිතයක් හෝ චරිත කිහිපයක් ප්‍රධාන වන එක් චරිතයක් හෝ චරිත කිහිපයක් ප්‍රධාන වන සාහිත්‍ය නිර්මාණයකටයි ප්‍රධාන වන සාහිත්‍ය නිර්මාණයකටයි එක් චරිතයක් හෝ චරිත කිහිපයක් ප්‍රධාන වන සාහිත්‍ය නිර්මාණයකටයි සාහිත්‍ය නිර්මාණයකටයි කෙටි කතාවක් යනු කෙටි කතාවක් යනු කෙටි කතාවක් යනු කෙටි කතාවක් යනු එක් සිද්ධියක් ප්‍රධාන වන එක් සිද්ධියක් ප්‍රධාන වන කෙටි කතාවක් යනු එක් සිද්ධියක් ප්‍රධාන වන එක් සිද්ධියක් ප්‍රධාන වන එක් සිද්ධියක් ප්‍රධාන වන ප්‍රධාන වන සාහිත්‍ය නිර්මාණයකටයි ප්‍රධාන වන සාහිත්‍ය නිර්මාණයකටයි සාහිත්‍ය නිර්මාණයකටයි මාටින් වික්‍රමසිංහ වරක් දක්වනුයේ මාටින් වික්‍රමසිංහ වරක් දක්වනුයේ මාටින් වික්‍රමසිංහ වරක් දක්වනුයේ මාටින් වික්‍රමසිංහ වරක් දක්වනුයේ වරක් දක්වනුයේද එම මතයයි 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 වරක් දක්වනුයේද එම මතයයි
නවකතාවට වඩා වැඩි ආකර්ෂණයක් 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 වැඩි ආකර්ෂණයක් කෙටි කතාවට ලැබීම කෙටි කතාවට ලැබීම කෙටි කතාවට ලැබීම මෙකී සෛද්ධාන්තික වෙනස තහවුරු කිරීමට හේතු වේ. 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 මේ ඉන්දුනි ඉන්නවද ක්ලාස් එකේ? මට දැන් මතක් වුණේ. ඉන්දුනි ක්ලාස් එකේ ඉන්නවද? ඔව් හරි. ඉන්දුනි ඉන්දුනි ක්ලාස් ඉවර කළා මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් ඈ. අනිවාර්යෙන් දාන්න. සුපිපි හරි මං ඒ ඉල්ලන එක දෙන්නම්. මේ සටහනක් ඉල්ලනවානේ. හරි ඒක මං දෙන්නම්. ඉන්දුනි මේ ඔයා මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්ම මේ හරි. එච්චරයි. right. තහවුරු කිරීමට හේතු වේ. ඊළඟට දැන් අපි තාම ප්‍රවේශයේ ඉන්නේ. නවකතාවක පවතින ප්‍රධාන ලක්ෂණය වන්නේ 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 ඉතා සංක්ෂිප්ත කතා ප්‍රවෘත්තියක් දැක්වීමයි. 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 දැන් නවකතාවක තියෙන ප්‍රධාන දැන් මම පොඩි දෙයක් කියනවා මම එදා මේක උගන්වනකොට කිව්වා. දැන් මේ ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවනේ මේ මරු උදාහරණයක් තියෙනවා වෙන්නන්න මගේ ඇස් දෙක ඉස්සරහම තියෙනවා. මේ පිටු ගාන අඩු වුණාම ඒක කෙටි කතාවක්, පිටු ගාන වැඩි වුණාම ඒක නවකතාවක් කියලා. ඒක සම්පූර්ණ වැරදි මතයක්. ඒකට හේතුව තමයි ඔය මේ මාටින් වික්‍රමසිංහ ලියලා තියෙනවා මේ මුදියන්සේ මාමා කියලා කෙටි කතාවක්. හරිද? මුදියන්සේ මාමා කියලා කෙටි කතාවක්. එතකොට මේ මුදියන්සේ මාමා කියන කෙටි කතාව දැන් ඒක කෙටි කතාවක්නේ. දැන් ගොඩක් අය දැන් මාත් එක්ක ඕක ගැන මගේ අම්මේ තර්ක කරලා තියෙනවා සමහරලාට රණ්ඩු වෙලා තියෙනවා. රණ්ඩු තර්ක මේ ඔප්පු කරගන්න බැරුවම රණ්ඩු වෙනවා අර ගොන් 70ක් ඉන්නවනේ එහෙම. එහෙම රණ්ඩු වෙලා තියෙනවා මාත් එක්ක. දැන් මේ පිටු ගාන වැඩි වුණාමනේ නවකතාවක් කියලා ඔය වැඩිපුර කට්ටිය කියන්නේ. ඒ සම්පූර්ණ වැරදි. හේතුව මාටින් වික්‍රමසිංහ ලියලා තියෙනවා කෙටි කතාවක් ඒක නම මුදියන්සේ මාමා පිටු 136ක් තියෙනවා. පිටු 136ක් කෙටි කතාවක්. ඔව්. ඒක ඇතුළට බහැලා බැලුවහම ඒකේ කෙටි කතාවක ලක්ෂණ ටික තමයි තියෙන්නේ. ප්‍රධාන සිද්ධියක් තියෙන්නේ. හරි? එක් ප්‍රධාන සිද්ධියයි තියෙන්නේ. මේ ඊට පස්සේ කතාසාරය හරිම සංක්ෂිප්තයි. ඒ වගේම මේ සිද්ධියක් මෙහිම උඩට ගේන්න වටේ ඉන්න චරිත ටික කටයුතු කරනවා. ওই ලක්ෂණ ටික තමයි තියෙන්නේ. නැතු ඒ කතාව ඇතුළේ කිසිම වෙලාවක චරිතයක් ප්‍රධාන වෙන්නේ නැහැ. අනිත් එක
දැන් මට මේ ළඟදී ප්‍රසන්ට් එකක් හම්බුණා. ඒ ප්‍රසන්ට් එකේ නම ඇවිල්ලා මේ දුෂ්ටයෙකුගේ ආදර කතාවක්. මේක ලියලා තියෙන ඩිල්ෂාන් පතිරත්න. මම නෙවෙයි. ඩිල්ෂාන් පතිරත්න ලියලා තියෙන්නේ. මේ දිල්ෂාන් අයියව ඔයගොල්ලෝ දන්නවා ඇති. හේතුව මේ ඔහු ගීත රචනා කරලා තියෙන ඔය මේ ඔය හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියලා සින්දුවක් එහෙම තියෙන. ඒක ලිව්වේ දිල්ෂාන් අයියා. ඊළඟට වෙනස අයිඩෙන්ටිටි එකේ වෙනස කියන ප්‍රෝග්‍රෑම් එක ප්‍රසන්ට් කරේ දිල්ෂාන් පතිරත්න. මේ වෙනකොට MTV MBC මාධ්‍ය ජාලයේ වැඩසටහන් කළමනාකරු විදිහට වැඩ කරන ඔහු නීතිඥවරයෙක්. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙක්. ඉතින් දිල්ෂාන් පතිරත්න එයාගේ අලුත්ම පොත මට ඉතින් එවලා තිබ්බා. ඒක එයාගේ හිතවත් කිහිප දෙනෙකුට යවන ගම මටත් එකක් එවලා තිබ්බා. මේක නව කතාවක්. හරිද? මේක නව කතාවක්. දැන් මුදියන්සේ මාමා ඔන්න දැන් මගේ පොයින්ට් එක අහගන්න. මුදියන්සේ මාමා කෙටි කතාව පිටු 136යි. ඒක කෙටි කතාවක්. දිල්ෂාන් පතිරත්නගේ දුෂ්ටයෙකුගේ ආදර කතාවක් පිටු 119යි. ඉතින් මේක නව කතාවක් කියලා අර කෙටි කතාවට වඩා පිටු ගන්න අඩුයිනේ මේක. එහෙනම් මේක කෙටි කතාවක් වෙන්නේ නැහැ. මේක කෙටි කතාවක් නෙවෙයි. මේක නව කතාවක්. හේතුව මේකේ ප්‍රධාන වෙන්නේ දුෂ්ටයෙක්. ඒ කියන්නේ දුෂ්ටයෙක් කියලා කියන්නේ දැන් මේකේ මම පිටු 10ක් විතර තමයි කියව ගන්න හම්බුන්නේ වෙලාවක් හම්බුන්නේ නැති නිසා. මේකේ තියෙන්නේ මේකේ තියෙන අර පිටිපස්සේ තියෙනවනේ කෑල්ලක් සාමාන්‍යයෙන් ඔය දැන් net මිහ ප්‍රශ්නට උත්තරේ. සාමාන්‍යයෙන් පිටකොළ බලලා මම පොත් ගන්නෙ නෑ. පිටකොළේ බලලා මොනවද පොතේ කියන්න බෑනේ. එකක් තමයි අහමු ලෙස තෝරාගත්ත පිටු 5ක් විතර මම කියවනවා. දැන් එකපාරට දැන් සාමාන්‍යයෙන් මම වැඩිපුර රත්නපුරේ ඉන්නම් පොත් ගන්නේ සරසයි බුක් ෂොප් එකේ. සරසයි බුක් ෂොප් එකේ නිකන් මට දැන් නම් ගෙදර වගේ ඇත්තටම ගියාම ඉතින් හැමෝම ඉතින් කතා කරනවා hina වෙලා හැමෝම අඳුරනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සාමාන්‍යයෙන් මම සරසයි බුක් ෂොප් එකට ගියාම අඩුම පැය දෙකමාරක් විතර ඉන්නවම. ඉන්නේ මට ඕනි පොත් ටිකම හොයාගන්න ඕනි නිසා. එතකොට මේ කාර්ය මණ්ඩලයත් මතක් කරන්න මේ වෙලාවේ මට ගොඩාක් පොත් හොයාගන්න උදව් කරනවා ඒ කාර්ය මණ්ඩලයයි ගිය ගමන් එන්න සර් කියලා. ඉතින් කොහොම හරි මේ පැය දෙකමාරක් විතර මම වැය කරනවා. ඒ වැය කරන්න හේතුව තමයි මම සාමාන්‍යයෙන් මේ පොතක් තෝරගන්නේ අහමු ලෙස කියවනවා පිටු 4ක් 5ක් කියවලා අර පොතේ පිටිපස්සේ තියෙනවනේ තව කෑල්ල. ඒක කියවුවම පොත ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඈ. දැන් මේකේ තියෙනවා බය වෙන්න එපා. මම ඉන්නවනේ. මම හෘදයාංගම පුනරුච්චාරණයක් කළා. ඒ ඇතුලේ ආත්මීය පාපුච්චාරණයකුත් තිබුණා. දැන් මට අහුවෙනවා මේකේ නිකන් පොඩි ආදරබර කෑල්ලක් මේකේ තියෙන්නේ. පොඩි ආදරබර කොටසක් කෑල්ලක් කියන්නේ කොටසක්. ඊට පස්සේ තියෙනවා මේ අවසානයේටම ඇවිත් තිබුණු කතාවක් ආය අලුතින් පටන් ගත්තේ ඒ විදිහට. හැම ආදර කතාවක්ම වීර කාව්‍යයක් විය යුතුමයි කියලා රීතියක් නැහැ. හැම ආදර කතාවකම අවසානයේ සුඛාන්තයක්ම විය යුතුයි කියලා රීතියකුත් නැහැ. සුඛාන්තයක් කියලා කියන්නේ සතුටින් අවසාන වෙන එක. එහෙම රීතියකුත් නැහැ. ආදර කතාවකට ඕන ආදරයක් විතරයි. ඒ ආදරය ඇතුලේ ආදරවන්තය වීරයෙක් වෙන්නත් පුළුවන්, දුෂ්ටයෙක් වෙන්නත් පුළුවන්. මට නිකන් මැවෙනවා ආශිකී 2 ෆිල්ම් එක. ඒකෙත් ඉන්න පෙම්වතා හරි බේබදු පෙම්වතෙක්නේ. නැත්තම් තව ආයි බලන්න පුළුවන් ඕගලන්ට ෆිල්ම් එකක් අර ශාරුක් ખાන් ඇඩ් කරන දේව්දාස් කියන ෆිල්ම් එක. ඒවස අවසානයේදී කියන මම්මාව ඒ විදිහට සාධාරණීකරණය කරගත්තා. මම නිකන් පිටු දෙකක් විතර මේක කියවන්නම්. ඕගොල්ලොන්ට නිකන් පොඩි අයිඩියා එකක් ගන්න. හොඳේ. ඔන්න බලන්න. දැන් මේක ඉන්නේ මේ මං කියවනේ හරි මතට ලොල් වෙච්ච පුරුෂයෙක්. ඔලු ගෙඩිය උඩට හෙන ගෙඩියක් පාත් වුණා කියනවට වඩා වෙන මොනවා කියන්නද? වෙනදාට ශ්වාස නාලය දිගේ මොළයටම යන, ගල නාලය දිගේ ආමාශයටම යන කළු ලේබල් අමෘතය අද ඉහෙන් කනින් බේරෙන්න පටන් අරගෙන AC දාපු වාහනයක් ඇතුලෙන් මෙච්චරටම දාඩිය දාන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ කොහොමද තේරෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් දැන් නම් වෙරි කියලා නාමයක්වත් නැති තරම් කියලාත් හිතනවා. ඒත් පැය දෙකමාරක් විතර හීනියට හලාගත්තු මොළ කුහරය ඇස්සේ පිරීලා ගල් ගැහිලා වගේ දැනෙනවා. මට හිතෙන්නේ එකපාරම විකෘතියෙන් ප්‍රകൃතියට ආපු මොළයක් දරාගෙන ඉන්න මත් වෙච්ච ඇඟක් රෑ 11ට විතර සෙකන්ඩ් හෑන්ඩ් ඇලියන් එකක් ආම්බාම් කරගෙන ගාලු පාර දිගේ කොල්ලු පිටියේ ඉඳලා ගල් කිස්සට යන ගමනක් නේ. දැන් සාමාන්‍යයෙන් මම ජීවිතේ කිසිම දවසක මත්පැන් සහ මේ මත්ද්‍රව්‍ය මම පාවිච්චි කරලා නැහැ කවදාවත්. හරිද? මින් ඉදිරියට පාවිච්චි කරන්නේත් නැහැ. ඉතින් මම පාවිච්චි කරනවා නම් මෙහෙට මම පාවිච්චි කරන්න පටන් අරගෙන වෙන්න බෑ. මම එතකොට එහෙම පාවිච්චි කරලා නැහැ. එතකොට බිව්වහම බීමත් වුණහම මොකද තියෙන එක්ස්පීරියන්ස් එක කියලා මම ඇත්තටම දන්නේ. හැබැයි
මම මගේ ජීවිතේ ඕනි තරම් පාන්දර යාමේ මගේ වාහනේ මම පැදගෙන ඇවිල්ලා තියෙනවා. පන්ති ඉවර කළා, ස්ටාෆ් මීටින් තිබ්බම මේව ඉවර කළා. මම ඕනි තරම් පාන්දර 12ට 1ට 2ට 3ට මං ඇත්ති තරමට මගේ වාහනේ මම පැදලා තියෙනවා. එතකොට මේකේ මේ අර වෙරිමත කියන කෑල්ල මං අයින් කරගත්තොත් එහෙම ඉතිරි ෆීල් එක මට තියෙනවා. හේතුව මම රැට වාහනේ පැදලා තියෙනවා. මම ගාලු පාර දිගේ මේ කොල්ලු පිටේ ඉඳන් ගල් කිසට මමත් ගිහිල්ලා තියෙනවා. යනකොට දෙහිවල හරි එහෙම අහුවෙනවනේ මේ පැත්ත දන්නවම දන්නවා ඇති. හරිද? එතකොට මේ මම එහෙම ගිහින් තියෙනවා. මම පයින් උත් ඇවිදලා තියෙනවා. මම එකපාරක් මට මතකයි දැන් අවුරුද්දක් විතර ඇති මේ මගේ යාළුවෙක් කෙනකම් ආව ගන්න මට කරන්න වැඩක් නැහැ. පාන්දර 12 මාට විතර ඇති. මේ මට මතකයි මේ මැරින් ඩ්‍රයිව් එක ඉවර වෙලා ගෝල් ෆේස් ඩ්‍රයිව් එක පටන් ගන්න තැන. කියන්නේ ගෝල් ෆේස් එක පටන් ගන්න තැන කොල්ලු පිටි පැත්තෙන් ආවා. එතන ඉඳන් පෝට් සිටි එක ගාවට නගම් මම ඇවිදගෙන ගියා පයින්. ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එහෙම අනාරක්ෂිතත් නැහැ. මගේ පොලිසියෙන් ඉන්නවනේ දෙපැත්තේ. ඒ ප්‍රශ්නයක් නැහැ. එතකොට මට අර නයිට් ලයිෆ් එක කියන්නේ කොළඹ රාත්‍රී ජීවිතය කියන එක මට පොඩි හුරුවක් තියෙනවා. දැන් මට තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා දැන්. මෙයා කියනවා මේ රෑ 11ට විතර සෙකන්ඩ් හෑන්ඩ් ඇලියන් එකක්. ඇලියන් කාර් එකක් ආම්බාම් කරගෙන ගාලු පාර දිගේ කොල්ලු පිටියේ ඉඳලා ගල් කිසරන ගමනක්. දැන් මම විචාර ලියලා ඉවර කරපු තැන මට මතක නෑ මං හිතලානේ කියන්නේ මට ඒක මතක් කරා. කනට ඇහෙන සමහර දේවල් කනෙන් මොලේට යවලා ඩබල් චෙක් කරගන්නවා වෙනුවට වැදගත්ම දේවල් පවා මේ කණින් අහලා අනිත් කණින් එළියට දාන වගකීම් විරහත හැසිරීමේ අල්ප මාත්‍රයකවත් අඩුවක් නැති මිනිහෙක් හැටියට මම මාව හැඳින්වුවොත් ඒකේ අබමල් රේණෝක තරම්වත් වරදක් නැහැ. එහෙම නොවෙන්න ටික කාලයකට කලින් කනට වැටිලා මොලේට ටොකු යනපු අර මද්දට අහු වුණු දිවියගේ කතාව නවත්තපු තැනින් හිතන්න පටන් ගන්න කතාව වගේ කතා මට මීට වඩා බරට ගන්න තිබුණා. දැන් මෙයාගේ ඔළුව දැන් මල විකාරයක් කියලා නේ තියෙන්නේ. දැන් බලන්න නවකතාවක ලක්ෂණي මම මේ කියන්නේ හැම වෙලේම චරිතයක් තමයි පෝෂණය කරන්නේ. දැන් මේක කියනකොට අපෙත් නිකන් ඔළුව රිදෙනවා මීයාකාට කිසිම ටාගට් එකක් නැහැ යන්නේ කොහෙටද කියලා දන්නේ නැහැ. ඔහේ වාහනේ පැදගෙන නිකන් හිත යනවනේ. වාහනේ පැයට කිලෝමීටර් 90ට හෝ ඒ කිට්ටුවෙන් යනවා වගේ මට පේනවා. දැන් මෙයා බීලා නින්නේ. පේනවටත් වඩා දැනෙනවා. ඇයි දැනෙන්නේ? පේන්නේ නැහනේ බොඳ වෙලානේ පේන්නේ දීලා නින්නේ. ගාලු පාර දෙපැත්තේ කඩවල තියෙන ලයිට් එකේ මාව පහු කරගෙන කොල්ලු පිටියේ පැත්තට දුවන්නේ රතු සුදු නිල් එළි තීරු විදිහට. ලයිට් පාස් වෙනකොට තීරුනේ පේන්නේ අපිට. වීල් ස්ක්‍රීන් එකේ මිස්ට් එක නිසා මිස්ට් එක කියලා කියන අර මීදුම ගතියක් තියෙනවනේ පොඩි. වීල් ස්ක්‍රීන් එකේ මිස්ට් එක නිසා පාර පේන්නේ නැහැ හරියට. වයිපර් එක දැම්මා ඒත් හරියන පාටක් නැහැ. බැරිම තැන වමතින් ඇහැ පිහලා දැම්මා. මිස්ට් එක තිබිලා තියෙන වීල් ස්ක්‍රීන් එකේ නෙමෙයි මගේ ඇහි. සාමාන්‍යයෙන් නිදිමත වුණාම වෙන ඕක. නිදිමත වුණාම වාහන පදින්න එපා කියන්නේ ඒකයි. සහ අනිත් පැත්තට දැන් කවදා හරි දවසක මේවා එක්ස්පීරියන්ස් කරලා බලන්න හොඳේ. හයිවේ එකෙන් එක්සිට් එක හරිය බලන්නකෝ. හරිද? නැත්තම් ඔය පොලිසිය රත වාහන අංශ කවුරු හරි අඳුරගෙන ඉන්නවනම් අහලා බලන්නකෝ. ට්‍රැෆික් එකේ කවුරු හරි හයිවේ එකකින් ගිහිල්ලා එක්සිට් එක හරිය වාහන වදිනවා ගිහිල්ලා ඉක්මනට. ඇයි ඒ? දැන් ඒක පොඩි සයිකොලොජි කැලලක්. හොඳේ පොඩි මනෝවිද්‍යාත්මක කැලලක්. මම ඕවා හරියට හොයනවා. ඒ කියන්නේ හයිවේ එකෙන් මෙහෙම එළියට දානකොට මිනිස්සුන්ට පොඩි ෆීල් එකක් එනවා. දැන් ඩේන්ජර් හරිය පව වුණානේ කියලා පොඩි මොලේට නිකන් පොඩි සිග්නල් එකක් එනවා දැන් රිලැක්ස් වෙන්න ඔයා කියලා. රිලැක්ස් වෙච්ච ගමන් ගිහලා වදිනවා දෝයි කියලා අර එක්සිට් එකේ තියෙනවනේ තාප්පේ දෙපැත්තේ ගහලා. ඒක වදිනවා කියලා. ඔක හොඳටම බලන්න පුළුවන් එක්සිට් එකක් තමයි කඩවත එක්සිට් එක. කඩවත එක්සිට් එක දිගේම වාහන නිකන් ඇදීලා ගිහිල්ලා නිකන් මේ ඒ තාප්ප නිකන් ඇද්ද කුද ගහලා තියෙන්නේ. ඒකට හේතුව තමයි හැමදාම මේ එක්සිට් කරගන්නකොට වාහන අර තාප්ප දිගේ අතුල්ලගෙන තමයි යන්නේ. හැටි. දැන් නිදිමත වුණාම පොඩි මිස්ට් එකක් වගේ එකක් එනවනේ S2 එකට. පොඩි නිකන් බොඳ වෙලා වගේ. මෙහෙම පිහි දාන්න ඕනේ සමහර වෙලාවට. ඒක මේ ඕනි කෙනෙක්ට එනවා. ඔබටත් ඇවිල්ලා. රාට පාඩම් කරනකොට වෙනවද? වැල්ලවත්ත හන්දියේ ට්‍රැෆික් ලයිට් එක ඈතට පේනවා. මං ඒ දිහාවට ඉගිල්ලෙනවා. මට පේන විදිහට පත් වෙලා තියෙන තැඹිලි පාට ලයිට් එක. දැන් ඊළඟට කොළ වැටුනොත් මේ ගියා වගේම යන්නයි තියෙන්නේ. හැබැයි රතු වැටුනොත් නවත්ත ගන්න වෙනවා. මේ ස්පීඩ් එකෙන් බ්‍රේක් ගහනවා කියන්නේ නවතින්නේ දෙහිවල පාලමුඩ. මේ වෙලාවේ මං හැමදේම උනට වඩා හිතනවා කියලා මට හිතෙනවා. එන විදිහට මුණ දෙනවා. මං හිත ධෛර්යමත් කරගත්තා. ඒ වෙනකොට ට්‍රැෆික් ලයිට් එක පහුවෙලා සෑහෙන දුරක් ඇවිත්. එක්ක මම මේ මට වෙරි කියලා බොරුවට හිතාගෙන ඉන්නවා. එහෙම නැත්තම් ඇත්තටම වෙරි පිටින් ඉන්න මම වෙරි නැහැ කියලා හිතාගෙන ඉන්නවා. දැන් පොඩි පටලනවා නේද අපි නිකන්
නිකන් එකපාරට නිකන් මෙලෝදියක් තේරෙන්නේ. ඒක විකෘතියත් ප්‍රකෘතියත් අතර හිර වුණු නමක් නැති හැඟීමක් කියලා මම දැනට හිතාගත්තා. වාහනේ කාපට් පාර දිගේ වයිවාරණ එලි පහු කරගෙන වේගෙන් ඉස්සරහට යනවා. ඒ අස්සේ ඒ තරමටම වේගෙන් එකිනෙකට වෙනස් ඒත් එකට ගැට ගැහුණු සිද්ධි ගොඩක් පහු කරගෙන මගේ හිත මතක මාවතේ ආපස්සට යනවා. මම ඇටෝනි ඇට් ලෝ සුභාෂ් රත්නායක සීනියර් කවුන්සල් මිස්ටර් නවීන් පින්නපොළගේ ජූනියර්. දැන් ලෝ කෙනෙක්නේ. දැන් මට හිතෙන්නේ ඇත්තට මේ හර්ෂ මේ දිල්ෂාන් අයියගේ චරිතය තමයි මේ තියෙන්නේ, නම විතරයි වෙනස් කරලා තියෙන්නේ. අද මිස්ටර් පින්නපොළගේ උපදේශ මත තමයි මම මේ නඩුවට පෙනී හිටියේ. මාත් එක්ක නීතිඥ මනෝජ් දන්දෙනියත් අද පෙනී හිටියා. නඩුවේ මූලික විමර්ශනයට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අපි අද ගරු මහේස්ත්‍රාත්තුමාගේ දිනයක් ඉල්ලා සිටියා. ඒ අනුව මෝසමක් මගින් ලිඛිත දේශන ගොනු කරන්න අපට අවසර ලැබුණා. නඩුව ලබන මාසේ 22 ආයේ කැඳවනවා. ඒ තමයි මම මුලින්ම නඩුවක් ඉවර කරලා ආවිලා ටීවී එකකට දුන්න වොයිස් කට් එක. දැන් අපි හිතන්නේ මේ මෙයා ගැන විස්තර කරනවා කියලානේ. නෑ. මෙයා මේ දවල් ටීවී එකට දීපු වොයිස් කට් එක මතක් කරනවා. දැන් මම මෙතනින් හට ආයි මේක කියවගෙන යන්න අවශ්‍ය නැහැ. දැන් පිටු 119 මේ නව කතාවක් ඈ. දැන් එහෙනම් කවුරු හරි කෙනෙක් තාම තර්ක කරනවා නම් එහෙම මේ පිටු ගාන අඩු වුණාම මේක කෙටි කතාවක්, පිටු ගාන වැඩි වුණාම මේක නව කතාවක් කියලා කඩෙන් අරගෙන අන්තට්ටුවක් හයි කරගන්න කියන තමයි තියෙන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. දැන් මට කියන්න තරහ නැතුව මම ਵਿਚාර නතර කරපු තැන. නවකතාවක පවතින ප්‍රධාන ලක්ෂණය වන්නේ ඉතා සංක්ෂිප්ත කතා ප්‍රවෘත්තියක් දැක්වීම. නවකතාව නෙමෙයි කෙටි කතාව. මම අර මේ නවකතාව ඔලුව තියන් කියපු හින්දා වෙන්නේ නැති මම එහෙම කියලා නම් තියෙන්නේ ඒක වැරදි. ඒක කෙටි කතාවක් වෙන්න ඕනේ. කෙටි කතාවක පවතින ප්‍රධාන ලක්ෂණය වන්නේ ඉතා සංක්ෂිප්ත කතා ප්‍රවෘත්තියක් දැක්වීමයි. කෙටි කතාවක පවතින ප්‍රධාන ලක්ෂණය වන්නේ ඉතා සංක්ෂිප්ත කතා ප්‍රවෘත්තියක් දැක්වීමයි. එම සංක්ෂිප්ත කතා ප්‍රවෘත්තිය එම සංක්ෂිප්ත කතා ප්‍රවෘත්තිය එම සංක්ෂිප්ත කතා ප්‍රවෘත්තිය එම සංක්ෂිප්ත කතා ප්‍රවෘත්තිය සිද්ධියක් ලෙස ප්‍රධාන කර ඉස්මතු කිරීමට 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 බොහෝ රචකයෝ පෙළඹෙති. බොහෝ රචකයෝ පෙළඹෙති. බොහෝ රචකයෝ පෙළඹෙති. කෙටි කතාව ගොඩ නැගින්නේ ඒ ආකාරයටයි. කෙටි කතාව ගොඩ නැගින්නේ ඒ ආකාරයටයි. කෙටි කතාව ගොඩ නැගින්නේ ඒ ආකාරයටයි. ලෝක සාහිත්‍ය දෙස විමසුම් ඇස හෙළීමේදී ලෝක සාහිත්‍ය දෙස විමසුම් ඇස හෙළීමේදී විමසුම් ඇස හෙළීමේදී
විමසුම් මැස හෙලීමේදී දැන් විමසුම් මැස කොහොමද මේක දිග්ගස්සන්නේ? විමර්ශන අක්ෂිය. විමර්ශන අක්ෂිය. ඕක සංදි කළ විමර්ශනාක්ෂිය කියන්නත් පුළුවන්. ඒක පැත්තකට දාන්නකෝ. විමසුම් මැස හෙලීමේදී හමුවන ප්‍රකට සාහිත්‍ය කරුවෙකු ලෙස හමුවන ප්‍රකට සාහිත්‍ය කරුවෙකු වන හමුවන ප්‍රකට සාහිත්‍ය කරුවෙකු වන ප්‍රකට සාහිත්‍ය කරුවෙකු වන ගීත මෝපසාන් ප්‍රකට සාහිත්‍ය කරුවෙකු වන ගීත මෝපසාන් ගෞරවාදරයට පාත්‍රවන අයෙකි. ගෞරවාදරයට පාත්‍රවන අයෙකි. ගෞරවාදරයට පාත්‍රවන අයෙකි. ගෞරවාදරයට පාත්‍රවන අයෙකි. මේ තිත් ටිකක් දාගෙන ඉන්න පුතා කවුද දන්නේ නේද? පුතා නම පොඩ්ඩක් දාගන්න පුළුවන්ද? ගෞරවාදරයට පාත්‍රවන අයෙකි. ඊට හේතුව වසර 43ක් වැනි ඉලක්කමෙන් ලියන්න බෑ. වසර 43ක් වැනි අකුරෙන් ලියන්න ඕනේ. වසර 43ක් වැනි වසර 43ක් වැනි ඉතා කෙටි ජීවිත කාලය තුළ ඔහු කෙටි කතා 300ක් සහ නවකතා 6ක් විශ්ව සාහිත්‍යයට දායාද කළේය. විශ්ව සාහිත්‍යයට දායාද කළේය. විශ්ව සාහිත්‍යයට දායාද කළේය. කෙටි කතා 300ක් සහ නවකතා 6ක් ලියනවා කියලා කියන්නේ සෙල්ලම් නෑ හොඳේ. නවකතා නම් ලියන්නද අපි නවකතා 6 පොඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හැබැයි කෙටි කතා 300ක් ඒ කියන්නේ තමන් කතා 300ක් ගොතන්න ඕනේනේ ලියන්න. ඒක ලේසි නෑ. දැන් මෙහෙමනේ. දැන් ඕගොල්ලොන්ට මේක තේරෙනවා. දැන් මේක 10 වසරට කිව්වට තේරෙන්නේ නැහැ එච්චර ලොකුවට. දැන් මට අහුවෙලා තියෙනවා එහෙම පොත් හරිද? දැන් සමහර වෙලාවට අර මේ පොත්වල පිටකොළවල ගහනවා නේද අර වී කරල්. රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දිෂ්ට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ මේ
ප්‍රථම වටේට තේරුණු දෙවන වටේට තේරුණු ඔහොම ගහනවනේ වී කරල් දාලා ගහනවනේ. දැන් සමහර වෙලාවට මට අහුවෙලා තියෙනවා දැන් ඉස්සර මං එහෙම ගත්ත පොත්. ඒ කියන්නේ ඒක හොඳ ඇති හින්දානේ එහෙම නිර්දේශ වෙලා තියෙන්නේ කියලා නිර්ණායකයෙ ඉඳලා මං පොත් ගත්තා එහෙම. දැන් එනකොට මං ඒක සම්පූර්ණයෙන් අතහැරලා දාලා තියෙනවා. ඒකට හේතුව එහෙම ගත්ත පොත් මට දැනෙන්නේ නැහැ. එහෙම දැනුණ පොත් තියෙනවනේ මම නැත්තේ නෑ. හැබැයි එහෙම කියවන ගොඩක් පොත් මට දැනෙන්නේ නෑ. හේතුව ඊට වඩා හොඳ පොත් තව මම කියවලා තියෙනවා. හේතුව තමයි මෙහෙමනේ ඕක තෝරන්නේ විනිශ්චය මණ්ඩලයක්නේ. ඒකට විනිශ්චය මණ්ඩලයට හොඳයි කියලා හිතනවනේ. ඒවත් ඒගොල්ලෝ තෝරන්නේ සමහරලාට ඕව ඇත්තටම නිර්ණායක වලින් නෙවෙයිනේ තෝරන්නේ. ඕව ඇත්තටම පෞද්ගලික හිතවත්කම් මත තෝරන ඒවා. හරි දැන් හොඳ උදාහරණ දැන් ඔය අපි මම ඒක රෙකෝඩින් එක ඔෆ් කරලා කියන්නේ. එනයින් බලන කල ගීද මෝපසාන් යනු එනයින් බලන කල ගීද මෝපසාන් යනු එනයින් බැලූ කල ගීද මෝපසාන් යනු ඉතා ශ්‍රේෂ්ඨ ඉතා ශ්‍රේෂ්ඨ ඉතා ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවෙක් බව පැහැදිලිය. 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 ගීත මෝපසාන් විසින් රචිත කමා ගීත මෝපසාන් විසින් රචිත කමා ගීත මෝපසාන් විසින් රචිත කමා නිර්දිෂ්ට ලියන විදිහ දැන් දැනගන්න ඕනි ඕගොල්ලෝ. නිර්දිෂ්ට දියමන්ති මාලය කෙටි කතාව තුල 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 ඔහු සතු චරිත නිරූපණ ශක්්‍යතාව 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 ශක්්‍යතාව කියන්නේ මොකද්ද? හැකියාව. හැකියාව. ඔහු සතු චරිත නිරූපණ ශක්්‍යතාව මනවින් පිළිබිඹුවේ. පිළිබිඹු කියන්නේ මෙන්න මෙහෙම. මනවින් පිළිබිඹුවේ. ඕක හැදෙන්නේ ප්‍රතිබිම්බ කියන වචනේ. මනවින් පිළිබිඹුවේ. ඕක හැදෙන්නේ ප්‍රතිබිම්බ කියන වචනේ.
පිළිබිඹුවේ ඒ බව ඒ බව ඒ බව දියමන්ති මාලයේ ප්‍රධාන චරිතය වන දියමන්ති මාලයේ ප්‍රධාන චරිතය වන දියමන්ති මාලයේ ප්‍රධාන චරිතය වන මැටිල්ඩාගේ චරිතයෙන් මැටිල්ඩාගේ චරිතයෙන් මැටිල්ඩාගේ චරිතයෙන් විමර්ශනය කිරීම මැටිල්ඩාගේ චරිතයෙන් විමර්ශනය කිරීම මැටිල්ඩාගේ චරිතයෙන් විමර්ශනය කිරීම මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි right වෙලාව 9:58යි මං විනාඩි 2ක් දෙනවා ඔය ආරම්භක ඡේදය කියව ගන්න බලන්න ඊට පස්සේ අපි ලියමු ඉතින්
ලියමු දැන් අලුත් ඡේදයක්. මැටිල්ඩා යනු ස්වභාවයෙන්ම සිහින ලෝකයක ජීවත් වන්නේකි. මැටිල්ඩා යනු ස්වභාවයෙන්ම සිහින ලෝකයක ජීවත් වන්නේකි. මැටිල්ඩා යනු ස්වභාවයෙන්ම සිහින ලෝකයක ජීවත් වන්නේකි. සිහින ලෝකයක ජීවත් වන්නේකි. සිය සැමියා විසින් කෙතරම් පහසුකම් දෙනු ලැබුවත් දෙනු ලබන කිසිදු සැලකුමක් නැත්නම් කිසිදු සැලකීමක් ඇයට ප්‍රමාණවත් නැත. ඇය සිහින ලෝකයක අතරමන් වූ ඇත්තියක් බව මෝපසාන් විසින් අපට පෙන්වනු ලබන්නේ
මෝපසාන් විසින් අපට පෙන්වනු ලබන්නේ ප්‍රිය සංഭാෂණය තුල 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 කටයුතු කරන ආකාරයෙනි. ප්‍රිය සංഭാෂණයේදී කටයුතු කරන ආකාරයෙන් නමුත් මාලය නැති වුණු පසු නෑ මෙහෙම ගන්න. නමුත් ප්‍රිය සංഭാෂණයේදී මාලය නැති වුණු පසු නමුත් ප්‍රිය සංഭാෂණයේදී මාලය නැති වුණු පසු නමුත් ප්‍රිය සංഭാෂණයේදී මාලය නැති වුණු පසු මාලය නැති වුණු පසු ඇය පියවි ලොවට එයි. ඇය පියවි ලොවට එයි. ඇය පියවි ලොවට එයි. පියවි ලෝකයට එයි. අවසානයේ එය තව තවත් තීව්‍ර වන්නේ. අවසානයේ එය තව තවත් තීව්‍ර වන්නේ ඒ තව තවත් තීව්‍ර වන්නේ නැතිවුණු මාලය සෙවීමට ගොස් නැතිවුණු මාලය සෙවීමට ගොස් නැතිවුණු මාලය සෙවීමට ගොස් නැතිවුණු මාලය සෙවීමට ගොස් අවසානයේ එය හිමි නොවීමත් අවසානයේ එය හිමි නොවීමත් අවසානයේ එය හිමි නොවීමත් අවසානයේ ඒ හිමි නොවීමත් ඉන්පසු එම නැතිවුණු මාලය සෙවීමට ඉන්පසු එම නැතිවුණු මාලය සෙවීමට ඔවුනට විශාල දුකක් විඳීමට සිදුවීමත් සමගය
ඔවුනට විශාල දුකක් සිදුවීමට විඳීමට සිදුවීමත් සමගය. විශාල දුකක් විඳීමට සිදුවීමත් සමගය කියලා ලියලා මම මේ හයිලයිට් කරලා තියෙන රෝස පාට පෑනේ අන්නේ ඒ උපුටනේ ලියාගන්න ඉස්සෙල්ලාම උපුටනේ ලියාගන්න. ඔය මගේම විචාර සටහනක කෑල්ලක්. ඔක ලියාගන්න. උපුටනේ විතරයි ඈ. රයිට්. ඕගොල්ලෝ ලියන්න නැති. අපි යනවා දැන් ඔන්න ඊළඟ කෑල්ලට. ලියමු මෙන්න මෙහෙම. දැන් අපි එක උදාහරණයක් ලිව්වා. දැන් මැටිල්ඩගේ චරිත ලක්ෂණ ගැන අපි කියන්න ඕනේ නේද? අපි කියනවා මෙන්න මෙහෙම. ආරාධනා පත්‍රයේ ගෙනා දින සිට ආරාධනා පත්‍රයේ ගෙන ආ දින සිට ආරාධනා පත්‍රයේ ගෙන ආ දින සිට ආරාධනා පත්‍රයේ ගෙන ආ දින සිට සැමියාව අතිශයින්ම පහත් කොට කතා කළ සැමියාව අතිශයින්ම පහත් කොට කතා කළ සැමියාව අතිශයින්ම පහත් කොට කතා කළ මැටිල්ඩා මැටිල්ඩා අවසානයේ ස්වකීය වරද තේරුම් ගැනීමට පෙළඹෙයි. අවසානයේ ස්වකීය වරද තේරුම් ගැනීමට පෙළඹෙයි. ස්වකීය වරද තේරුම් ගැනීමට පෙළඹෙයි. නමුත්
නමුත් එහි කිසිදු අපූර්වත්වයක් නැත. අපූර්වත්වයක් කියලා කියන්නේ දැන් කලින් දැන් හිතන්නකෝ මෙහෙම අපි හිතමු මෙන්න මෙහෙම හිතන්න. මම ඔක සරල තේරෙන උදාහරණයක් ගන්න හදන්නේ. අපි හිතමුන්න ක්‍රිකට් මැච් එකක්. අපි හිතමු ඉන්දියාවයි ලංකාවයි ගහන්නේ. ෆස්ට් ඉනින් ඉන්දියාව ගහනවා. ඒගොල්ලෝ ලකුණු 75කට ඕල් අවුට් වෙනවා. සාමාන්‍යයෙන් එහෙම මැච් ඉතිහාසයේ ඕඩි තරම් තිබිලා තියෙනවා. අපි බලලත් තියෙනවා. 75කට ඕල් අවුට් වෙනවා. 75කට ඕල් අවුට් වෙලා ඉස්සර ලංකාවේ ටීම් එකේ ඕපනින් බැට්ස්මන්ලා දෙන්න තමයි එක්කෙනෙක් උපුල් තරංග අනිත් එක්කෙනා තිලකරත්න දිල්ෂාන්. ඊට පස්සේ ආයියාව සනත් ජයසූරියයි තිලකරත්න දිල්ෂානුයි. ඊසේ ආයියාව සනත් ජයසූරියයි උපුල් තරංගයි. කොහොමම ආවා. ආවට පස්සේ ඉතින් මොනවද ඉතින් පළවෙනි බෝලේ දැම්ම 6-4 ඒවම තමයි. තනිකර බෝලේ බවුන්ඩරියෙන් එළිය තමයි හැමදාම. දැන් මැච් එකත් බලන්න කම්මැලි කියලා හිතාගෙන නිදා ගන්නවා කියලා හිතන්නකෝ. පහුදවුනේ නිවුස් වලට කියනවා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති එක්දින ක්‍රිකට් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ට ජයක්. ඉතින් ඒකේ 아무තු පුදුමයක් නැහැ. අපි දන්නවා ඉන්දියාව 75කට ඕල් අවුට් නම් අපේ කට්ටිය කොහොමද ඉන්දියාවට උඩ දාලා ගහන්නේ කියලා අපි දන්නවනේ. ඒක 아무තු අපූර්වත්වයක් නැහැ ඒක. ඒ වගේ. නමුත් එහි කිසිදු අපූර්වත්වයක් නැත. ඒ කියන්නේ මැටිල්ඩාට තමන් කරේ වැරද්දක් කියලා තේරුණා කියලා අපිට මහා අමුත්තක් දැනෙන්නේ නැහැ. කොහොමත් ඒක දැනෙන්න ඕනි කියලා අපි දන්නවා. අපූර්වත්වයක් ඇතිවන්නේ නැත. නමුත් බිරිඳක ලෙස ඇය ස්වකීය ස්වාමියාට අවනත වීම ආරම්භ කරයි. නමුත් බිරිඳක ලෙස ඇය ස්වකීය ස්වාමියාට අවනත වීම ආරම්භ කරයි. ඒ වූ කලී ඇගේ චරිතයේ පවතින යහපත් ලක්ෂණයකි. දැන් අපි ඕකෙන් කියන්නේ මොකද්ද? කතාව ආරම්භයේ ඉන්න මැටිල්ඩා කියලා කියන්නේ ස්වාමියාට කීකරු නැති, ස්වාමියා කරන කිසිම දෙයක හොඳක් දකින්න නැති, කිසිම දෙයකින් සම්තෘප්තියටපත් වෙන්නේ නැති જાතියේ අර අපි ඒවට කියනවා හරි ගන්ධබ්බ චරිතයක් කියලා. හරි ගන්ධබ්බයි. හැබැයි අර ප්‍රිය සංഭാෂණයේදී අර ලොයිසල් මහත්මියකින් ඉල්ලගත්ත දියමන්ති මාලේ ඒක බොරු දියමන්ති මාලයක් කියලා අපි දන්නෙත් පස්සේ ඒ දියමන්ති මාලේ නැති වුණාට පස්සේ
අර අපි කියන්නේ අන්තිමට මේ අර අපි කියන්නේ ගිහිල්ලා වැරදිලා අන්තිමට ආයි අපේ පස්සෙන් එනවා කියලා කියන සමහර වෙලාවට දැන් එහෙම විවාහ සම්බන්ධතා නොවන ප්‍රේම සම්බන්ධතාවක් තියෙනවා සමහර වෙලාවට මට ඔයා ඕනේ නැහැ කියලා යනවා ඒ යන ගමන වැරදුනාට පස්සේ ආයි හැරිලා එන්න හිතෙනවා සමහරුන්ට. ඒකට ඉතින් ඒ වෙලාවට මේ අර නිකන් ඒ වෙලාවට නිකන් මේකින්න මැටිල්ලා වගේ. ඒ කියන්නේ අන්තිමට තමන් ගාව අර තිබ්බ මාලේ නැති වෙලා ආනන්ත අප්‍රමාණ දුක් විඳින්න පටන් ගත්තට පස්සේ සැමියට අවනත වෙනවා. සමහර වෙලාවට ඔය දැන් මෙහෙමනේ ඔක හරි ඉවසිල්ලෙන් තේරුම් ගන්න ඕනේ. දැන් සමහර වෙලාවට ඔය මහා විනාශය සිදු නොවෙන්න තිබ්බා මැටිල්ඩා තමන්ගේ සැමියට ගරු කරගෙන හිටියනා. මොකද මැටිල්ඩාගේ සැමිය හැම වෙලේම උත්සාහ කළේ තමන්ගේ බිරිඳව සන්තෝෂයෙන් තියන්න. හේතුව ඒ බිරිඳ ඇවිල්ලා කිසිම දෙයකින් සන්තුෂ්ටියටපත් වෙන්නේ නැති කෙනෙක්. එයා සම්තෘප්තියකට පත් වෙන જાතිය කෙනෙක් වුණා නම් එහෙම මේ අමුතුවෙන් ප්‍රිය සංഭാෂණයකට දෙන ඉරිටේෂන් එකක් බලෙන් ඉල්ලගෙන ඉන්න තමන්ගේ බිරිඳට නොදී ඉන්න තිබ්බනේ යාට. අමුතුවෙන් ආයි එහෙම යාව වෙන දේවල් වලින් සර්ප්‍රයිස් කරන්න ඕනේ නැහැ කියන තැනට එනවනේ. හරිද? හැබැයි මේ මැටිල්ඩාගේ මේ තියෙන චරිත ලක්ෂණය නිසාම තමයි මේගොල්ලන්ට මේ ඉරණම අත්ුනේ කියන එක අපි ලියන්න ඕනේ. ඒක තමයි දැන් ඔය ලිව්වේ. දැන් ඔකට අදාළ උදාහරණ ලියන්න මෙන්න මෙහෙම. උපුටනේ ලියන්න මෙන්න මෙහෙම. ලියන්න. ඔහු කී පරිදි ඈ ලියමන ලිව්වාය. ඔහු කී පරිදි ඈ ලියමන ලිව්වාය. ඔහු කී පරිදි ඈ ලියමන ලිව්වාය. ලියමන ලිව්වාය. ලියමන ලිව්වාය. ලියමන ලිව්වාය. right දැන් අපි තව දැන් ඉන්න විනාඩියක් right මේ zoom කරද්දි මොකක් කරේ වෙලා තියෙනවා මේ සෙන්සර් එක හදන්න try කරගෙන හිටියේ right දැන් ඕකේ අපි ලියන්නේ උදාහරණ දෙකයි ඒක ඕකයිලා ආදර්ශ විචාරයක්නේ මට පෙන්වන්න උවමනා වුණේ ඔන්න ඔය විදිහට තමයි දියමන්ති මාලේ කියන කෙටි කතාවෙන් අපි උත්තරයක් ලියන්න පටන් ගන්න. පැහැදිලිද? දැන් ඊළඟ සතියේ අපි දැන් මේ ටියුට් එක ඉවර කරන්න නැති බෑ. ඊළඟ සතියේ අපි ක්‍රියාපද පාඩම පටන් අරගෙන ක්‍රියාපද පාඩම කරන ගමම මම මේ අපට වැසිකිළියක් එකෙත් විචාරයක් ලියවනවා. නැත්තම් ඕගොල්ලෝ කියන්නේ මේ අපට වැසිකිළියක් ලියන්න ඕනේ නැත්තම් මග විසිතුරු වගේ ටිකක් අර ලියන්න අමාරු කවි තියෙන එකක් ලියවන්නද කියලා ඕගොල්ලෝ මට කියන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් කිව්වොත් ගැටලුවක් නැහැ. දැන් chat එකට දාගෙන යන්න. එතකොට මේක තියෙන විශේෂම ලක්ෂණය තමයි දැන් මම ඕගලන්ට කියන්න හිටියේ දැන් ඔන්න ලබන මාසෙ ඉඳන් රිවිෂන් එක පටන් ගන්නවා 10 වසරේ කට්ටියත් එක්කම. ඒතර ඕගොල්ලෝ එකට අනිවාර්යයෙන්ම සෙට් වෙන්න. මම ඇත්තටම මම කිව්වනේ මම මේක කරන්නේ වැඩිපුරම ඕගොල්ලෝ වෙනුවෙන්. හේතුව ඕගලන්ට 10 වසරේ ටිකත් අල්ල ගන්න පුළුවන් එතකොට. කිසිම ගැටලුවක් නැතුව. ඒකට ඒක අනිවාර්යෙන් සෙට් වෙන්න කම්මැලි වෙන්න එපා. ඇවිල්ලා වැඩ ටික කරගෙන යන්න. මොකද මම කිසිම අමතර මුදලක් එහෙම ගන්නේ නැහැ ඕගොල්ලන්ගෙන්. මේ එතකොට මේ මට chat එකට දාගෙන ඉන්න ලබන සතියේ ලියවන්න ඕනි පාඩම. 11 වසරේ සිලබස් එකෙන් ලබන සතියේ ලියවන්න ඕනි පාඩම. පැහැදිලිද? දැන් 10 වසර ටික කෙරීගෙන යනවනේ අපි විචාර පන්තියෙන්. මට කියන්නේ 11 වසරේදී ඕගලන්ට 11 වසරේ පාඩම් වලින් ලියවන්න ඕනි පාඩම් මොනවද කියලා chat එකට හැමෝම දාගෙන යන්න. මට දැන් මෙතන පේනවා දාගෙන යන්නේ කවුද දාගෙන යන්නේ නැත්තේ කවුද කියලා. ඒ හින්දා Tamanට හිතන ඕනින් පාඩමක් දාගෙන යන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. දැනට ආවරණය කරලා දින 11 ශ්‍රේණිය ඕනි පාඩමක් දාගෙන යන්න කිසිම අවුලක් නැහැ. මේ right. එතකොට දැන් තව පොඩි වැඩක් තියෙනවා. මේ විචාරයේ අවසානය ඔබ තනියෙන් ලියන්න නිකන් රූල් දෙකක් මම නිකන් අදහසක් කියන්නද? ඉතා ශ්‍රේෂ්ඨ කෙටි කතා කරුවෙකු වූ ගීද මෝපසාන් විසින් රචිත අපට වැසිකිළියක් කෙටි කතාව තුලින් අපට වැසිකිළිය කෙටි කතාවේ එන මැටිල්ඩාගේ චරිතය තුලින් ගීද මෝපසාන් සතු චරිත නිරූපණ ශක්‍යතාව මෙලෙස විමසිය හැකිය. හරිම සරලයි. හරිද?
අපට වැසිකිලියක් කියලා තියෙනවා. ආයි පාර දියමන්ති මාලිනුත් එකක් ඕනි කියලා තියෙනවා. අපට වැසිකිලියක් දාන්න බාන තව කට්ටිය දිනදී ඉන්නවා, පූර්වික ඉන්නවා, උත්පලා මල්කි ඉන්නවා, උපේක්ෂා ඉන්නවා, ශාවින්ද්‍යා සෙන්රු ඉන්නවා, සේමිති ඉන්නවා. දෑතේ කරකට සිමසන්සනට දැම්ම ලියවන්න විදියක් නෑ. මොකද ඒක තියෙන්නේ මේ ඕගල්ලන්ට මේ ඔක්තෝබර් ටියුට් එකේ උදා. ඒකෙන් පස්සේ තමයි ඒක ලියවන්නේ. right. එතකොට මේ මම කී හිටියේ මේ ගල්ලෙන බෙදලා ඒක ඕනිස ටිකක් අමාරුයි. මේ හරි හරි මේ මම අවසානට කියපු එක කිව්වේ අපට වැසිකිලෙක් කියලා. මම අර chat එක බලාගෙන ඉන්නේ දෙයියෝ සාකි. මේ ඒකේ අවසානයේ ලියන්න ඕනේ කොහොමද දන්නවද? ඉතා ශ්‍රේෂ්ඨ ප්‍රංශ කෙටි කතා කරුවෙකු වූ ගීද මෝපසාන් මහතා විසින් රචිත දියමන්ති මාලයේ කෙටි කතාව වෙන මැටිල්ඩාගේ චරිතය තුලින් ගීද මෝපසාන් සතු චරිත නිරූපණ ශක්්‍යතාව මෙලෙස විමසිය හැකි. ඔය විදිහ අවසානයේ තමයි ඔයගොල්ලෝ ලියනවා. ලියලා මට පින්තූරයක් ගාලා දාන්න. එතකොට රයිට්. දැන් තාම මොනවා හරි අහන්න තියෙනවද? කිසි අවුලක් නැහැ. ඕනේ දෙයක් අහන්න. තව විනාඩි 5ක් විතර මට රැඳෙන්න පුළුවන් ඔයගොල්ලොත් එක්ක. කැමති දෙයක් අහන්න පුළුවන්. පුරහන් නිසිමෝ. හරි ඒකත් ලියමු. ඕනි දෙයක් අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනි ප්‍රශ්නයක් අහන්න.